ඔයත් කැසියෝ මේඩ් ඉන් ජපාන් ඔරිජිනල් කැල්කියුලේටර් එකක් හොයුවා හිටපු කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔයාලට විශේෂ අවස්ථාවක්. ඔයාලට පුළුවන් ලංකාවේ ඕතරයිස් සෙලර් කෙනෙක් කරා ලංකාවේ කොහෙන්වත් ලැබෙන්නේ නැති විශේෂ දීමනාවක් යටතේ කැල්කියුලේටර් එකක් ලබා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ පහළ නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. ඔන්ලයින් පේමන්ට් හෝ කැෂ් ඔන් ඩිලිවරි මාර්ගයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ කැල් එක ගෙදරටම ගෙන්න ගන්න. අදත් ඔයාව iBond කියලා පිළිගන්නවා ට්‍රිකල් කුපි YouTube channel එකේ DC generators video series එකත් එක්ක. ඉතින් අපි බලමු මොනවද අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ DC generator එකක loss එක ගැන. DC generator එකක loss එක ගැන. ඒතර loss එක ගත්තොත් එහෙම අපිට මේ විදිහට categorize කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම තියෙනවා copper loss කියලා loss එකක්. මොකද මේකෙදි DC generator එකේදී අපි යොදා ගන්න ගොඩක් වෙලාවට copper. ඒක නිසා copper loss එක තමයි අපි මේකෙදි ගන්නෙ. copper loss එක අපි ලියන්න පුළුවන් IA වර්ගය ධන R කියලා. IA කියන්නේ armature current එක. armature current එකේ වර්ගය ධන R කියලා ලියන්න පුළුවන්. මේ R කියන එක total resistance එක. එතකොට field resistance එක, series resistance එක, armature resistance එක වගේ resistance හැම එකක්ම මේකට අයිති වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට මේක ලියන්න පුළුවන් PCU සමානයි IA වර්ගය ආර්මේචර් රෙසිස්ටර් එකක් තියෙනවා නම් ඒක ලියනවා මෙතනින්. ඊළඟට එකතු කරනවා ෆීල්ඩ් රෙසිස්ටන්ස් එක. එතකොට IA වර්ගය ආයෙ ලියනවා field resistance එක RF මේ විදිහට ලියනවා. එතකොට තව තියෙනවා නම් series resistance එකක්. ඒකත් මේ විදිහට ලියාගෙන යනවා. එතකොට මේ විදිහට තමයි මේ තියෙන total resistance එක R කියලා ගන්න අපි total resistance එක. එතකොට ඒක මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඒක තමයි copper loss එක කියලා කියන්නේ. ඊළඟට තව loss එකක් තියෙනවා. ඒකට අපි කියනවා iron loss එක කියලා. එතකොට iron loss එකේ තියෙන වර්ග දෙකක් hysteresis loss එක සහ eddy current loss එක කියලා. ඉතින් මේක ගැන මම DC machines වල පළවෙනි වීඩියෝ එකෙන්ම කතා කරලා තියෙනවා. ඒක නිසා මම මේ ගැන වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේක බැලුවම පේනවා මේක ඇති වෙලා තියෙන magnetization එකක් එක ඒක මම ඉස්සෙල්ලා කතා කරා. එතකොට මේකෙදි බැලුවම පේනවා current එකක් සම්බන්ධ වෙලා නැහැ සූත්‍රයට. සූත්‍රයට කරන්ට් එකක් සම්බන්ධ වෙලා නැහැ කියන්නේ ඒ කියන්නේ ලෝඩ් කරන්ට් එකෙන් මේක ස්වායත්තයි. ඒ කියන්නේ ලෝඩ් කරන්ට් එක මත මේ හිස්ටරයිසිස් ලොස් එක සහ එඩි කරන්ට් ලොස් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේක කරන්ට් එක මත වෙනස් නොවන දෙයක්. ඒක තමයි අයන් ලොස් එක කියලා කියන්නේ. ඊළඟට තියෙනවා මෙකැනිකල් ලොස් එක කියලා එකක්. අපි ඒක Pmac කියලා හඳුන්වනවා. ඒකේ තියෙනවා ෆ්‍රික්ෂන් ලොස් එක. ෆ්‍රික්ෂන් ලොස් එක කියන්නේ ඝර්ෂණය නිසා ඇති වෙන ලොස් එක. වින්ඩේජ් ලොස් එක කියලා කියන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. දැන් අපි ගත්තොත් එහෙම ෂාෆ්ට් එක මේ විදිහට තියෙනවා. ඊළඟට රොටර් පාර්ට් එකක් මේ විදිහට තියෙනවා. ප්‍රයිම් මූව් එක ගමු. ප්‍රයිම් මූව් එක ගත්තොත් එහෙම මේකෙදි මේක රොටේට් වෙද්දී ඒක ළඟ තියෙන වාතය ඇති වෙනවා. මේ විදිහට වාතය චලනය වෙනවා. එතකොට මේ වාතය චලනය වීම නිසා වින්ඩ් එක චලනය වීම නිසා ඇති වෙනවා ලොස් එකක්. ඒකට අපි කියනවා වින්ඩේජ් ලොස් එක කියලා. එතකොට ඒකත් ඇති වෙන්නේ මෙකැනිකල් ලොස් එක නිසා. මෙකැනිකල් ලොස් එක යටතේ. එතකොට මෙකැනිකල් ලොස් එක යටතේ මේ ලොස්සස් දෙකම අපිට බලා ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ මේ අයන් ලොස් එක සහ මෙකැනිකල් ලොස් එකට අපි කියනවා ස්ට්‍රේ ලොස් එක කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් P loss total කියන එක copper loss එක, iron loss එක සහ mechanical loss එක කියලා. එතකොට මේ විදිහට අපිට පුළුවන් DC generator එකක loss එක බලා ගන්න. ඊළඟට අපි යනවා power stages වලට. power stages කියන්නේ අපිට පුළුවන් නම් diagram එකක් අඳින්න කොහොමද power එක transform වෙන්නේ කියලා. ඒකට අපි කියනවා power stages කියලා. ඒ කියන්නේ power එක කොහොමද transform වෙන්නේ කියලා අඳින එකට අපි කියනවා
power stage එක කියලා. එතකොට power stages ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම generator එකක නම් mechanical power එක තමයි input power එක වෙන්නේ. මොකද generator එකට අපි දෙන්නේ mechanical power එකක්. ඒකෙන් තමයි අපි electric power එක ගන්න. එතකොට දෙන්න ඕනි mechanical power එකක්. mechanical power එකක් දුන්නාට පස්සේ මේකේ තියෙන driving engine කියලා. එතකොට මේක තමයි input එක වෙන්නේ. එතකොට මෙතනින් යනවා මේක හරහා යනවා electric power එකක් develop වෙන්න යනවා. ඒ කියන්නේ mechanical power එකෙන් electric power එකක් develop වෙන්න ගන්නවා. ඒ develop වෙද්දී iron loss එක සහ friction loss එක මේකෙදී ඇති වෙනවා. මීට අමතරව friction loss එකට අමතරව wind loss එකත් ඇති වෙනවා. මේකෙදී ඒක සඳහන් කරලා නැහැ. එතකොට wind loss එකත් මෙතනදී ඇති වෙනවා. එතකොට armature එකේදී electric power එකක් develop වෙන්න ගන්නවා EGIA කියලා. generated EMF එක සහ armature current එක. එතකොට ඒකේ එකක watt කියලා අපි ගන්නවා. ඊළඟට electric power එකෙන් loss එකක් ඇති වෙනවා. ඒක අපි copper loss එක කියලා ගන්නවා. එතකොට copper loss එක හරහා මේ විදිහේ loss එකක් ඇති වෙලා අන්තිමට අපිට ලැබෙනවා electrical power එකක් තියෙන output එකක්. ඒක අපි VI කියලා ගන්නවා. එතකොට මේක තමයි power stage එක කියලා කියන්නේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් power stage එක diagram එකක් මගින් පැහැදිලි කරගන්න. ඊළඟට යනවා අපි efficiency එකට. efficiency එකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් generator එකක අපි ගත්තොත් එහෙම generator එක කොහොමද ඒ කියන්නේ generator එකේ performance එක අපි බලන්නේ generator එකේ efficiency එකෙන්. එතකොට ගත්තොත් එහෙම mechanical efficiency එක අපිට ගන්න පුළුවන් total armature electrical power එක generator DMF එක ගුණ කරන armature current එකෙන් බෙදනවා input mechanical power එකෙන්. PM වලින් percentage එක ගන්නවා නම් 100%ෙන් ගුණ කරනවා. එතකොට electrical efficiency එක ගන්නවා නම් eta E කියලා අපි ගන්නෙ. eta E කියන එක අපි ගන්නවා power consumed by load. එතකොට electrical efficiency එක ගන්නවා නම් ඇත්තටම අපි දැනගන්න ඕනි load එක තමයි අපි එකට සම්බන්ධ කරගන්නේ. mechanical efficiency එක ගන්නවා නම් mechanical power එක යට තියෙන්න ඕනි උඩ තියෙන්න ඕනි electrical power එක. mechanical power එකට electrical power එක. එතකොට electrical efficiency එක ගන්නවා නම් මේකෙදි තියෙන්න ඕනි total armature electrical power එක EGIA කියන එක. ඒ කියන්නේ මෙතනදී අපි ගත්ත එක තමයි මෙතනදී අරන් තියෙන්නේ EGIA කියලා. ඒක උඩින් ලියන්න ඕනි load එකේ power එක. load එකේ power එක මෙතන load එකේ voltage එක සහ load එකේ current එක VL කියන එක. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් electrical efficiency එක. එතකොට commercial efficiency කියලා කියන්නේ අපි eta C කියලා ගන්නවා power consumed by load. එතකොට load එකෙන් consume කරපු power එක ඒක බෙදන්න ඕනි input mechanical power එකෙන්. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ output power එක. මෙතන තියෙන්නේ output power එක. මෙතන තියෙන්නේ input power එක. output power එක අපි දන්නවා generator එකක electrical power එක. එතකොට ඒක අන්තිමට යන්නේ load එකට. එතකොට load එකේ power එක බෙදන්න ඕනි input power එකෙන්. input power එක කියන්නේ mechanical power එක. එතකොට ඒක තමයි commercial efficiency එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට දුන්නොත් එහෙම generator එකක efficiency එක කියලා අපි ඒ generator එකේ efficiency එක කියලා ගන්නේ commercial efficiency එක. specialize කරලා දුන්න නැත්නම් mechanical efficiency හෝ electrical efficiency කියලා නිකම් efficiency කියලා දුන්නොත් එහෙම අපි සලකන්නේ ඒක commercial efficiency එක කියලා. ඒක හොඳට මතක තියාගන්න. අපිට efficiency කියලා දුන්නොත් එහෙම ඒ දීලා තියෙන්නේ commercial efficiency එක. දැන් අපි යනවා maximum efficiency එක හොයන්න. maximum efficiency එක හොයන්න ඊට කියන එක අපි ලියනවා VI. ඒ කියන්නේ output power එක බෙදනවා mechanical power එකෙන්. mechanical power එක තමයි මේ ලියලා තියෙන්නේ. mechanical power එක කියන්නේ අපි දෙන සම්පූර්ණ power එක. එතකොට සම්පූර්ණ power එක තමයි ඉස්සෙල්ලාම අපි යනවා copper loss එක. PCU copper loss එක, ධන iron loss එක, ඊළඟට P mechanical loss එක.
මේ විදිහට තියෙනවා. එතකොට mechanical loss එකේ තියෙනවා losses වර්ග දෙකක්. ඒ තමයි windage loss එක සහ friction loss එක. එතකොට මේකෙදි ගන්න පුළුවන් copper loss එක මෙතනදි ගන්න පුළුවන් load එක ඒ වගේම load එකේ P output එක. P output power එක. මේක තමයි සමාන වෙන්නේ PM වලට. ඒ කියන්නේ mechanical power එකට. mechanical power එකට සම්බන්ධ වෙන්නේ copper එකේ loss එක, ඒ වගේම iron loss එක, mechanical power loss එක සහ output power එක. එතකොට මේ සම්පූර්ණ powers ටික එකතුව තමයි input power එක විදිහට අපි ගන්නෙ. එතන මේ තියෙන්නේ input power එක. VI කියන්නේ load power එක. එතකොට load එකේ power එක මෙතන තියෙනවා. ඒ වගේම I වර්ගය R කියන්නේ copper loss එක. එතකොට මේ P කියලා අරන් තියෙන්නේ mechanical loss එක සහ මෙතන තියෙන iron loss එක. එතකොට මේ දෙක තමයි mechanical loss එක සහ iron loss එක තමයි මෙතන P කියලා අරගෙන තියෙන්නේ. එතකොට ඉර උඩ තියෙනවා load එකේ loss එක. එතකොට මේක තමයි efficiency එක හොයන සූත්‍රය වෙන්නේ. දැන් මේකෙදි අපිට maximum efficiency එක තමයි හොයාගන්න ඕනි. maximum efficiency එක හොයන්න අපි කරන්නේ මේක අවකලනය කරනවා. එතකොට යටපදේ වර්ග වෙනවා. ඊළඟට මේක එළියෙන් තියාගෙන vi කියන එක i වලින් අවකලනය කරනවා. ඊළඟට අඩු කිරීම vi වාරයක් මේක අවකලනය කරනවා. එතකොට මේක අවකලනය කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ විදියට සමීකරණයක්. මේක බිඳුවට සමාන කරාට පස්සේ මේක බිඳුවට සමාන කරාට පස්සේ අපිට මේ විදියට සමීකරණයක් එනවා. එතකොට මේකෙන් මෙතන තියෙනවා i වර්ගය r ධන pi ඍණ 2i වර්ගය r කියලා. එතකොට i වර්ගය r ඍණ 2i වර්ගය r වලට ගියාම i වර්ගය r ඉතුරු වෙනවා. ඍණ i වර්ගය r එකේ එහා පැත්තට ගියාම i වර්ගය r සමානයි pi කියලා එකක් එනවා. එතකොට i වර්ගය r කියන්නේ copper loss එක. ඒක සමාන වෙනවා iron loss එකට. එතකොට මේ විදිහ එකක් එනවා. දැන් අපිට ලියා ගන්න පුළුවන් i කියන එක i සමානයි pi බෙදීම r වල වර්ගමූලය කියලා i කියලා. එතකොට මේ විදිහට තමයි maximum efficiency එක හොයාගන්නේ මේකෙන් බිඳුවට සමාන කරලා. එතකොට මේ තියෙන්නේ ධාරාව හොයාගන්න විදිහ. එතකොට මේ විදිහට අපිට පුළුවන් maximum efficiency එක හොයාගන්න. මතක තියාගන්න mechanical power එක එහෙම නැත්නම් input power එක හොයන්නේ මෙන්න මේ ටික එකට එකතු කරලා. output power එක, copper power loss එක, iron loss එක සහ mechanical loss එක. එතකොට සමහරලාට මේකෙදි windage loss එක අපි ගොඩක් වෙලාට නොසලකා හරිනවා. windage loss එක ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඒක පරීක්ෂාකාරීව ගාන හදද්දී හදන්න ඕනේ. ඊළඟට යනවා characteristic of DC generator වලට. එතකොට DC generator වල characteristic වලට යනවා. ඒකට ගියාට පස්සේ අපිට voltage සහ current වගේ ඒවා තමයි machine එකේ parameters කියලා කියන්නේ. එතකොට machine එකේ parameters කියන්නේ voltage එක, current එක වගේ දේවල්. මෙතන දීලා තියෙනවා voltage එක සහ current එක තමයි machine එකේ සාමාන්‍යයෙන් parameters කියලා ගන්නෙ. ඒක තමයි machine එකේ behavior එක පැවැත්ම තීරණය කරන්නේ. එතකොට ඒකට අපි කියනවා characteristics කියලා. ඊළඟට DC generator එකක අපිට characteristic බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. එකක් තමයි magnetization characteristics, අනිත් එක load characteristics. එතකොට define the variation of voltage and current during the cross magnetization. ඒක define කරලා තියෙන්නේ current එක සහ voltage එක co-magnetization එක යටතේ. එතකොට මේක magnetization characteristic කියලා කියනවා. ඊළඟට මේකදී voltage එක සහ current එක variate වෙන්නේ connect කරපු load එකත් එක්ක. එතකොට මේ විදිහට අපිට magnetization characteristic සහ load characteristic කියලා characteristic වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ මේ කියන characteristics ගැන. ඉස්සෙල්ලා අපි කතා කරනවා magnetization characteristics ගැන. magnetization characteristics වල ගියාට පස්සේ මේකෙදි තියෙනවා this is the characteristic that study the variation of no load generated voltage E with the field current IF while the speed remain constant value. එක කියන්නේ speed එක නියත අගයක් තියෙද්දි තමයි මේ ප්‍රස්ථාර දෙක අරගෙන තියෙන්නේ.
එතකොට මේකෙදී also known as no load characteristic ko open circuit characteristic කියලා කියනවා. OCC කියන්නේ open load characteristic කියන එකට. එතකොට මේක හඳුන්වනවා අපි magnetization characteristics එහෙම නැත්නම් no load characteristic එහෙමත් නැත්නම් open circuit characteristics කියලා. එතකොට මේක තමයි field current එකට field current versus E naught in volt කියන magnetization characteristic එකේ curve එක වෙන්නේ මේ හරියට යද්දී මේක curve එක constant වෙන්න ගන්නවා. මෙතනට අපි කියනවා මෙන්න මේ point එකට අපි කියනවා knee point එක කියලා. මේක තමයි rated voltage එක, මේක තමයි rated current එක වෙන්නේ. එතකොට මෙතනට එනකම් මේක linear region එකේ තියෙන්නේ. මේක linear region එකේ ගිහිල්ලා මෙතනින් පොඩ්ඩක් curve වෙලා ඊළඟට constant වෙන්න ගන්නවා. එතකොට මේ ටික අපි කියනවා open circuit characteristic කියලා. මේ රේඛාවට අපි කියනවා open circuit characteristics කියලා. ඊළඟට මෙතන තියෙනවා E naught in voltages IF. මේකෙදි වෙනස් වෙනවා speed එක. speed එක වෙනස් වෙද්දී අපිට ගන්න පුළුවන් මේ විදියට මේකම එනවා, මේ curve එකම එනවා. speed එක ඔයගොල්ලන්ට පේනවා ඇති n3 කියන ස්පීඩ් එක වැඩි, ස්පීඩ් එක වැඩි වෙද්දී කර්ව් එක උඩින් ගමන් කරනවා. ස්පීඩ් එක අඩු වෙන්න කර්ව් එක එන්න පහළට ගමන් කරනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. එතකොට මේ විදියට තමයි magnetization characteristics අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි යනවා මේකෙදි n කියන්නේ ස්පීඩ් එක. හොඳට මතක තියාගන්න n කියන්නේ ස්පීඩ් එක. එතකොට දැන් ඊළඟට අපි යනවා load characteristics වලට. එතකොට මේක තමයි අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙන්නේ. load characteristics එකේ අපිට තියෙනවා external characteristics සහ internal characteristics කියලා characteristics වර්ග දෙකක්. මේකෙදි අපිට කියනවා characteristic variation of terminal voltage. ඒ කියන්නේ terminal voltage කියන්නේ පර්යාන්තයේ අග තියෙන voltage එක with the load current is defined as the external characteristic of DC generator කියලා. ඒ කියන්නේ terminal voltage එක සහ load current එක අතර සම්බන්ධතාවය තියෙනවා නම් අපි ඒකට කියනවා external characteristic එක කියලා. හොඳට මතක තියාගන්න terminal voltage එක කියන්නේ එළියෙන් තියෙන voltage එක. ඒ කියන්නේ අපි ගන්න output voltage එක. එතකොට output voltage එක ගන්නවා නම් මේ විදියට VT වගේ එකක් අපි ගන්නවා. එතකොට output voltage එක ඒ විදිහට ගන්නවා නම් ඒක තමයි ඒකත් එක්ක load current එක අපි ගන්නවා නම් අපිට කියනවා ඒකට external characteristic එක කියලා. ඊළඟට තියෙනවා internal characteristic කියලා. internal characteristic කියන්නේ generated EMF එක. ඒ කියන්නේ EG කියන එක EG with armature current. armature current එක EG එක්ක වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා internal characteristic කියලා. එතකොට මේ විදිහට අපිට පුළුවන් load characteristic ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න. දැන් අපි බලමු මේ magnetization characteristic එක කොහොමද අපි බලන්නේ කියලා. මේකෙදී අපිට කියනවා මේ magnetization characteristic එක බලන්න අපි පාවිච්චි කරනවා කියලා මෙන්න මේ විදිහ උපකරණයක්. මේක ටිකක් නම කියා ගන්න අමාරුයි. rheostat කියලා කියනවා. මේකට අපි කියනවා rheostat කියලා. මේ rheostat කියලා කියන්නේ මෙන්න මේකට. මෙන්න මේකට තමයි මේ rheostat එක කියලා කියන්නේ. මේකට සාමාන්‍යයෙන් සිංහල වචනයක් නැහැ. ඒක නිසා තමයි මම කියන්නේ හැම වෙලාවෙම සිංහල වචන හොයන්න එපා කියලා. මොකද මේවා ඉංග්‍රීසි වලින් සුද්ධ හදපු වචන. ඒක නිසා rheostat එකක් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. මේ rheostat එකෙන් අපිට පුළුවන් මේ resistor එක වෙනස් කරලා, අපි මේක දන්න දෙයක්, resistor එක වෙනස් කරලා ඒ resistance එකෙන් අපිට පුළුවන් current එක වෙනස් කරගන්න. ඒකට තමයි අපි rheostat එක කියලා කියන්නේ. එතකොට ඒකෙන් පුළුවන් potential divider කියන්නේ විභවය බෙදලා අපිට පුළුවන් current එක අඩු වැඩි කරගන්න. එතකොට මේකක් තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලාම මේ current එක බිඳුවේ ඉඳන් මේ විදියට current එක වැඩි කරගෙන යනවා. එතකොට අපිට මේ විදිහේ curve එකක් ලබා ගන්න පුළුවන්. මෙතන තියෙනවා saturation point එක. ඊළඟට මේ විදියට curve එක ගමන් කරනවා. එතකොට field current එකට එදිරිව අපි කියනවා මේක no load generated EMF එක කියලා. E naught කියන එක. ඒක අපිට ලබා ගන්න පුළුවන්. මේකට අපි කියනවා magnetization characteristic එක කියලා. එතකොට මේක තමයි
separately excited ඒ කියන්නේ separately excited මේක වෙන් වෙලා තියෙන්නේ separately excited DC generator එකේ magnetization characteristic එක ඊළඟට යනවා අපි load saturation curve එකට load saturation curve එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ E කියලා තියෙන්නේ normal variation එක load condition එකේ. එතකොට load condition එක යටතේ normal condition එක තමයි මේ E කියලා අරගෙන තියෙන්නේ. E note කියන්නේ open circuit condition එක. E note කියන්නේ open circuit condition එක. open circuit condition OCC open circuit condition එක යටතේ තමයි මේ E note කියන එක එන්නේ. එතකොට VT කියන්නේ full load එක ආවට පස්සේ අපිට පුළුවන් මේ විදියට ඒක එන්නේ මේ විදිහේ curve එකක්. ඒකදී අපිට බලා ගන්න පුළුවන් IARA කියලා drop එකක්. එතකොට මේ drop එක නිසා මේක පහළින් ගමන් කරනවා load saturation curve එක. මේකත් අපි ගන්නේ field current එකට එරෙහිව voltage එක. එතකොට මේ විදිහට අපිට පුළුවන් load saturation curve එක බලා ගන්න. ඔයගලන්ට පේනවා ඇති මෙතන voltages ගත්තොත් එහෙම මෙතන voltage එකට වඩා මෙතන voltage එක අඩුයි. මෙතන voltage එක අඩුයි ඊට වඩා. එතකොට මේක පහළට යන voltage එක E කියන්නේ එතකොට normal condition එකේ තියෙන අවස්ථාව ඒක දෙපැත්තෙන් තමයි මේක තියෙන්නේ. full load එක සහ open circuit condition එක. open circuit condition එක කියන්නේ load එකක් නැහැ. එතකොට open circuit condition එක කියන්නේ ඒක. එතකොට load එකක් දාපු ගමන් මේ විදිහට drop එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා මේ curve එක පහළින් මේ විදිහට ගමන් කරනවා. ඊළඟට තියෙනවා separately excited motor load characteristic කියලා. ඒ කියන්නේ separately excited එකේදී අපිට load characteristic එක බැලුවොත් එහෙම ඒකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට curve එකක්. මේකේ තියෙනවා armature reaction drop එකක් මේ විදිහට. මෙතන තියෙනවා IARA drop එකක්. එතකොට මේ තියෙන්නේ internal characteristic එක. මෙන්න මේ තියෙන්නේ internal characteristic එක. මේ තියෙන්නේ external characteristic එක. EXT characteristic එක. external characteristic එක සහ internal characteristic එක තමයි මේ විදිහට තියෙන්නේ. මේකෙදී armature reaction drop එකක් මෙතනදී තියෙනවා. මෙතන තියෙනවා IARA drop එකක්. අපිට මේකෙදී සමීකරණයක් ඕනනම් ගන්න පුළුවන්. අපි දන්නවා separately excited එකේදී back EMF එක EB කියන එක ලියන්න පුළුවන්. EB සමානයි KE phi omega කියලා මේ විදිහට. එතකොට EG කියන එක අපිට ලියන්න පුළුවන් ආපහු generator DMF එක EG සමානයි terminal voltage එක VT ධන IARA මේ විදිහට අපිට මේක ලියා ගන්න පුළුවන්. එතකොට මේකෙදී IARA කියන එක මේ පැත්තට ගත්තොත් එහෙම VT කියන එක උක්ත කරොත් එහෙම අපිට එනවා VT උක්ත කරොත් එහෙම එනවා ඍණ IARA ධන EG කියලා. එතකොට මේ විදිහට එකක් එනවා. මේ තියෙන්නේ IA කියන එක. එතකොට මේ තියෙන්නේ IA ඒක ඍණ M එකක් විදිහට තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මේක මේ විදිහට මේ curve එක මේ විදිහට ගමන් කරන්නේ. එතකොට IARA ධන EG මේ තියෙන්නේ VT මේ විදිහට යන්නේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් මේ තියෙන back EMF එක මේ තියෙන්නේ VT කියන voltage එක terminal voltage එක. එතකොට මේ විදිහට අපිට පුළුවන් separately excited motor එකක load characteristic එක ලබා ගන්න මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක ලබා ගන්න. ඊළඟට අපි යනවා
shunt generator එකක load characteristic බලන්න. shunt generator එකේ load characteristic එක බැලුවොත් එහෙම මෙතන තියෙනවා මේ තියෙන්නේ internal internal load characteristic එක මේ තියෙන්නේ external load characteristic එක. එතකොට internal load characteristic එකේදී මේ විදිහට ඇවිල්ලා මෙතෙන්දී පොඩ්ඩක් මේ විදිහට පහළට යනවා. ඒක අපි කියනවා armature reaction drop එක නිසා තමයි මෙතන මේ විදිහට පහළට ගමන් කරන්නේ. එතකොට external එකේදී මේ විදිහට කෙලින්ම ඔහොම සරල රේඛාවක් විදිහට පහළට ගමන් කරනවා. මේ විදිහට පහළට ගමන් කරනවා. මේ විදිහට IARA drop එකක් තියෙනවා. මේ E note කියන එකෙන් මෙහෙම ගත්තොත් එහෙම සරල රේඛාවක් IARA drop එකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒකට අනුව මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් shunt generator එකක load characteristic එක. මේ තියෙන්නේ internal load characteristic එක, මේ තියෙන්නේ external load characteristic එක. මෙතන තියෙනවා VT මේ තියෙන්නේ VT කියන එක. ඊළඟට අපි යනවා shunt generator load characteristic වල overload අවස්ථාවට. දැන් අපි දන්නවා shunt generator එකේ load characteristic එක අපිට මේ විදිහට ආවා. දැන් මේ විදිහට ඇවිල්ලා මෙතනින් curve වෙන්න ගත්තා. දැන් මෙතනිනුත් ඒ විදිහට ඔයගලන්ට පේනවා මෙතනින් curve වෙන්න ගන්නවා. දැන් තවදුරටත් ධාරාව වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? මේක ආපහු හැරිලා මේ පැත්තට ගමන් කරනවා. මේකෙදි කියනවා drastic reduction එකක් කියලා. drastic කියන්නේ දැඩි කියන එක. drastic කියන්නේ දැඩි කියන එක. ඒතකොට දැඩි reduction එකක්. ඒ කියන්නේ ගොඩක් ලොකු reduction එකක් ඇති වෙනවා VT වල. ඒක නිසා මේක මේ විදිහට curve එක ආපස්සට ගමන් කරනවා. එතන මෙතන තියෙනවා drop එකක්. ඒ drop එක එතකොට මෙතනින් මෙහෙම drop එක එන්න අඩු වෙලා මෙතනින් drop එක අඩු වෙලා මෙන්න මේ වගේ තැනකට එනවා. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් හොඳ current එක කියලා කියන්නේ. එතකොට මෙතන තමයි maximum current එක IL කියන current එක. එතකොට මේක තමයි උපරිම ධාරාව. මින් එහාට ධාරාව වැඩි කරන්න බෑ. ධාරාව වැඩි කරන්න මේ ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට අනුව පේනවා. ප්‍රස්ථාරයට අනුව මෙතනින් එහාට ධාරාවක් යන්නේ නැහැ. ඒතකොට ධාරාව යන්නේ නැහැ. මේ විදිහට ධාරාව වැඩි කරද්දී මේ විදිහට අඩු වෙලා ඊළඟට ආපහු මේ විදිහට තව පොඩක් ධාරාව වැඩි කරොත් එහෙම මේ පැත්තට යන්න පටන් ගන්නෙ නැහැ. ඒක නිසා මේ විදිහට ආපහු VT වල රිඩක්ෂන් එක නිසා මේ විදිහට ආපහු කර්ව් එක ගමන් කරනවා. එතකොට මේක තමයි shunt generator එකේ load characteristic එක overload වුණාට පස්සේ කියන්නේ load එක වැඩි වුණොත් එහෙම මෙහෙම ගිහිල්ලා මේක දිගටම මෙහෙම යන්නේ නැහැ. ආපස්සට මේ විදිහට ගමන් කරනවා. ඒක තමයි IL කියන්නේ load current එක. එතකොට load current එක overload වුණොත් එහෙම මේ විදිහට ආපහු තමයි ගමන් කරන්නේ. ඉස්සරහට ගමන් කරන්නේ නැහැ. ඊළඟට දෙනවා critical field resistance of shunt machine කියලා. එතකොට මේක critical field resistance එක තමයි අපි මේකෙදි බලන්නේ. මේකෙදි තියෙනවා මෙන්න මේ විදිහට මම මේ දම් පාටින් ඉරක් ගැහුවේ. මේක තමයි open circuit condition එකේ තියෙන normal එක. normal characteristic එක තමයි මේ කළු ඉරෙන් ඇඳලා තියෙන්නේ open circuit condition at normal speed. normal speed එකේදී open circuit condition එකේ තියෙන curve එක තමයි ඒ තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේකෙදී ස්ලොප් එක ගත්තොත් එහෙම අපි ගමු මෙතන රෙසිස්ටන්ස් එක ගත්තොත් එහෙම අපිට මේකේ සමීකරණයක් ලියන්න පුළුවන් VT සමානයි IF RF කියලා. IF RF දැන් මම මේක රූප සටහන ගත්තොත් එහෙම මේ විදිහට තියෙනවා
ආමේචර් එක මෙතනින් ගිහිල්ලා මෙතන තියෙනවා වයින්ඩින් එක. වයින්ඩින් එකෙන් තියෙනවා රෙසිස්ටන්ස් එකක්. අපි ඒක ගන්නවා RF කියලා. RF මෙතන තියෙනවා IF කියලා එකක්. ෆීල්ඩ් කරන්ට් එක. එතන මෙතනින් ආමේචර් කරන්ට් එක යනවා. ආමේචර් රෙසිස්ටන්ස් එක තියෙනවා. එතකොට අපි මේක නොසලකා හැරියොත් මේ ආමේචර් රෙසිස්ටන්ස් එක මෙතන තියෙනවා VT කියලා වෝල්ටේජ් එකක්. අපි ගමු මේක VT වෝල්ටේජ් එක කියලා. එතකොට VT කියන අපි ලියන්න පුළුවන් IF RF කියලා. එතකොට මේ විදිහට ලිව්වට පස්සේ ඔයගලන්ට පේන්න ඕනි මේකේ තියෙන්නේ y සමානයි mx ආකාරයේ සරල රේඛාවක්. එතකොට මේකෙදි විවිධ RF වගයන් ගත්තොත් එහෙම RF වගයට අනුව මේ ප්‍රස්ථාරය වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම RF වගය ගොඩක් අඩුයි කියලා RF වගය ගොඩක් අඩු වුණොත් එහෙම ඔයගලන්ට පේන්න ඕනේ මේකේ ස්ලොප් එක අඩු වෙන්න ඕනි කියලා. RF අඩු වෙනම් ස්ලොප් එක අඩු වෙනවා. එතකොට ස්ලොප් එක අඩු වෙනවා කියන්නේ මේක මේ විදිහට මෙන්න මේ පැත්තෙන් ගමන් කරන්න ගන්නවා සරල රේඛාවක් විදිහට. එතකොට අපි ගත්තොත් එහෙම මේ විදිහට සරල රේඛාව ගිහිල්ලා මෙන්න මේ විදිහට යන්න ගන්නවා. මම මේ වගේ තැනකින් ගන්නවා ෆීල්ඩ් රෙසිස්ටන්ස් එක. එතකොට ගත්තොත් එහෙම මේකෙදි සැචුරේෂන් අවස්ථාවේ කියන්නේ උපරිම අවස්ථාවේදී තමයි යන්නේ. එතකොට මේක අපිට ඇප්ලිකබල් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක නොසලකා හරිනවා. කියන්නේ මේ වගේ එකක් තියෙන්න බෑ. මේ වගේ එකක් ගන්නෙ නැහැ. අපි සාමාන්‍යයෙන් DC ජෙනරේටර් එකක මේ වගේ රෙසිස්ටන්ස් එකක් ගන්නෙ නැහැ. එතකොට මේ තියෙන්නේ උපරිම normal maximum excitation voltage එක. එතකොට normal අවස්ථාවේ තියෙන උපරිම excitation voltage එක තමයි මේ තියෙන්නේ. මේ විදිහට voltage එක වෙනස් වෙගෙන යනවා. ඊළඟට අපි RF කියන එක ගොඩක්ම අඩු කරොත් එහෙම RF කියන එක මෙන්න මේ විදිහට ගමන් කරනවා. එතකොට ඒකේදී අපිට මේ curve එක හම්බෙන්නෙම නැහැ. ඒකත් අපිට not applicable කියලා ගන්න වෙනවා. එතකොට මේ දෙකම ගන්න බෑ. ඒ දෙකම අපිට ගන්න බෑ. මොකද එකක් saturation තැනින් යන්නේ කෙලින්ම අනිත් එක curve එකේ ගැවෙන්නේවත් නැහැ. එතකොට saturated point එක ගත්තොත් එහෙම අපි මේකෙදි දීලා තියෙනවා RSH increased slope increases maximum generated voltage decreases. ඒ කියන්නේ point B එකට යනවා. ඒ කියන්නේ RSH කියන එක increase කරොත් එහෙම RF කියන එක කියන්නේ RF කියන එක increase කරොත් එහෙම මේ විදිහට තැනකින් යනවා. මේ විදිහට තැනකින් යන්න ගත්තොත් එහෙම අපිට මේක සලකන්න පුළුවන්. හැබැයි එතකොට maximum excitation voltage එක මෙන්න මෙතන තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි maximum excitation voltage එක තියෙන්නේ. දැන් හොඳටම අපිට maximum voltage එක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ curve එක අනුව ගියොත් එහෙම. එතකොට ඒ විදිහට යන විදිහට තමයි අපි RF තෝරගන්න ඕනි. දැන් RF වෙනස් වුණොත් එහෙම අපිට මේ විදිහට අගයන් තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකින් අපිට voltage එක යන්න පුළුවන්. මේ වගේ තැනකින් voltage එක යන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ හරියටම අපිට ගන්න පුළුවන් උපරිම voltage එක ආපු සරල රේඛාව. ඒ කියන්නේ මෙන්න මේකෙදි තමයි හරිම RF එක අරන් තියෙන්නේ. ඒ RF එකේ තමයි maximum excitation voltage එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන නියවුවොත් එහෙම tangent එකක් මේ විදිහට curve එකේ යටම කොටසට මෙතන තියෙනවා critical voltage එක. critical voltage එක. එතන critical voltage එක මේකට අපි කියනවා line RC කියලා. එතකොට මේ critical voltage එක ගත්තොත් එහෙම critical voltage එකටත් වඩා අඩු voltage එකක් තිබ්බොත් එහෙම අපිට මේක ක්‍රියාත්මක කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ විදිහට එකක් ගත්තොත් එහෙම දැන් මේකෙදි මෙතන තමයි excitation voltage එක ගිහිල්ලා තියෙන්නේ. අපි මේ විදිහට රේඛාවක් ගත්තොත් එහෙම මේ විදිහට එකක් ගත්තොත් එහෙම මේක මේ විදිහට යා කරාට පස්සේ මම දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම බොහොම අමාරුවෙන් අඳින්නේ mouse එකෙන් අඳින්න නිසා. එතකොට මෙතනදි බැලුවට පස්සේ අපිට පේනවා excitation voltage එක අඩු වෙනවා.
මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම මේ රේඛාව මේ වෙතට ගියොත් එහෙම එක්සිටේෂන් වෝල්ටේජ් එක අඩු වෙනවා මේ විදිහට. එක්සිටේෂන් වෝල්ටේජ් එක අඩු වෙනකොට අපිට එක්සිටේෂන් ක්‍රිටිකල් වෝල්ටේජ් එක මෙතන ක්‍රිටිකල් වෝල්ටේජ් එකට වඩා අඩු වුණොත් එහෙම අපිට මේ ජෙනරේටර් එක ස්ටාර්ට් කරගන්න බෑ. හැබැයි මේ විදිහට ගියොත් එහෙම අපිට මේ විදිහට රේඛාව ගියොත් එහෙම අපිට පුළුවන් ජෙනරේටර් එක ස්ටාර්ට් කරගන්න. ඒ වගේම ස්ටෙප් බයි ස්ටෙප් මේකෙදි වෝල්ටේජ් එක වැඩි වෙනවා. දැන් මේක මෙහෙම ගත්තොත් එහෙම මෙතනට ගියා ඊළඟට මෙතනට ආවා. මෙතනට ආවට පස්සේ මේක ආපහු යන්නේ මේ විදිහට මෙන්න මේ රේඛාවට. මේ රේඛාවට ගියාට පස්සේ මේක එනවා මෙන්න මෙතනට. එතකොට දැන් වෝල්ටේජ් එක වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙච්ච වෝල්ටේජ් එක අනුව අපි මේක ආපහු මේ විදිහට දික් කරනවා. මෙතනින් ආපහු පහළට ගන්නවා තවත් රෙසිස්ටන්ස් එකකදී. එතකොට ඒ රෙසිස්ටන්ස් එකේදී මේ විදිහට ගියොත් එහෙම මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ ආපහු වෝල්ටේජ් එක මෙතනට එනවා. මෙතන මේ විදිහට වෝල්ටේජ් එක ස්ටෙප් බයි ස්ටෙප් වැඩි වෙනවා රෙසිස්ටන්ස් එක වැඩි කරගෙන යද්දී. රෙසිස්ටන්ස් එක අඩු කරගෙන යද්දී එතකොට රෙසිස්ටන්ස් එක අඩු කරගෙන යද්දී මේ විදිහට අඩු වුණාට පස්සේ අපිට පුළුවන් ජෙනරේටර් එක ස්ටාර්ට් කරගන්න. එතකොට EC කියන ක්‍රිටිකල් වෝල්ටේජ් එකට මතක තියාගන්න ක්‍රිටිකල් වෝල්ටේජ් එකට වඩා වැඩි වෙන්න ඕනි ජෙනරේටර් එක ස්ටාර්ට් කරගන්න. මම මේ අමතර ටිකක් කිව්වේ. එතකොට ඒ කියන්නේ initial part of OCC open circuit condition එකේ initial condition එක. එතකොට RC කියන එක අපිට ගන්න පුළුවන් RC කියන එක මෙන්න මෙතන කෝණය ගන්න පුළුවන් අපිට. මෙතන කෝණය tan theta. එතකොට DE බෙදීම CD කියලා ගන්න පුළුවන් critical field resistance එක. එතකොට මේකට ටැන්ජන්ට් එකක් ඇඳලා ඒ කියන්නේ ස්පර්ශක රේඛාවක් ඇඳලා ඒකෙන් අපිට පුළුවන් RC කියන resistance එක හොයාගන්න. එතකොට මේක තමයි critical field resistance එක shunt machine එකක. එතකොට shunt machine එකක critical resistance එක වෙනස් වෙද්දී මේ විදිහට curve එක වෙනස් වෙනවා. ඒ වගේම maximum excitation voltage එක තමයි මේ විදිහට වෙනස් වෙගෙන යන්නේ. එතකොට අපිට හොඳම maximum excitation voltage එකක් ගන්න ඕනි RF එක තමයි අපි මේකෙදි තෝරගෙන මෙන්න මෙතන තමයි maximum normal excitation voltage එක ලබා ගන්න පුළුවන් තැන වෙන්නේ. ඒ වගේම තමයි මේකෙදි ස්පීඩ් එක අඩු කරොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් කර්ව් එක පහලින් ගමන් කරනවා. ඕපන් සර්කිට් කන්ඩිෂන් එක යටතේ ස්පීඩ් එක අඩු කරොත් එහෙම මේ විදිහට ලෝ ස්පීඩ් එකදී ගියොත් එහෙම මේ කර්ව් එකට වඩා මේ කර්ව් එකේදී වෝල්ටේජ් එක අඩු වෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකෙදි මෙන්න මේ වගේ තැනක තමයි මැක්සිමම් එක්සිටේෂන් වෝල්ටේජ් එක තියෙන්නේ. එතකොට ස්පීඩ් එකත් මේකට බලපානවා. ක්‍රිටිකල් ස්පීඩ් එකේදී තමයි මේක ඇඳලා තියෙන්නේ. එතකොට ක්‍රිටිකල් ස්පීඩ් එකේදී ඕපන් සර්කිට් කන්ඩිෂන් එක. එතකොට මේ විදිහට අපිට පුළුවන් ක්‍රිටිකල් ෆීල්ඩ් රෙසිස්ටන්ස් එක ෂන්ට් මැෂින් එකක ලබා ගන්න. ඊළඟට අපි යනවා ක්‍රිටිකල් ස්පීඩ් එකට. අපි ඉස්සෙල්ලා කතා කරපු එකම තමයි මේ තියෙන්නේ. මේකදී අපිට පුළුවන් ක්‍රිටිකල් ස්පීඩ් එක ගන්න RT. ඒ කියන්නේ මෙන්න මේ කොටස බෙදීම RS කියන එකෙන් RS වලින් මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා ගත්තු කර්ව් එක. මේ තියෙන්නේ ක්‍රිටිකල් එකේදී අපිට ආපු කර්ව් එක. මේ කර්ව්ස් දෙක මෙතන තියෙනවා. එතකොට මෙතනින් අපි මේ විදිහට රේඛාවක් ගන්නවා. ඊළඟට RT බෙදීම RS වාරයක් N1 වලින් අපිට පුළුවන් ක්‍රිටිකල් ස්පීඩ් එක ලබා ගන්න. IF වලට විරුද්ධව තමයි E note කියන එක මෙතනදි තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් ක්‍රිටිකල් ස්පීඩ් එක ලබා ගන්න මෙන්න මේ විදිහට. මතක තියාගන්න RT බෙදීම RS. ලොකු එක උඩ ඉර යට යනවා, පොඩි එක ඉර උඩට එනවා. එතකොට මේ විදිහට මතක තියාගන්න. එතකොට එක් ගුණ කරන්න ඕනි N1 වලින්. එතකොට NC කියන එක අපිට ක්‍රිටිකල් ස්පීඩ් එක ලබා ගන්න පුළුවන්. N1 කියන්නේ මෙතන ස්පීඩ් එක, normal ස්පීඩ් එක. එතන මේක තමයි ක්‍රිටිකල් ස්පීඩ් එක මයිනස් සූත්‍රය වෙන්නේ. ඊළඟට යනවා load characteristic of series generator. මේ තියෙන series generator එක මේකේ load characteristic එක ගත්තොත් එහෙම මෙතන තියෙනවා internal characteristic එක මේ විදිහට ගිහිල්ලා මෙතන තියෙනවා
internal characteristic එක saturation වුණාට පස්සේ මේ විදියට යනවා. saturation වුණාට පස්සේ මේ විදියට පහළට මේ විදියට ගමන් කරනවා. මේ තියෙන්නේ external characteristic එක. external characteristic එකත් saturation වුණාට පස්සේ මේ විදියට අර කෝණයට වඩා වැඩි කෝණයකින් මේ විදියට පහළට ගමන් කරනවා. එතකොට මේ විදියට අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ magnetization characteristic එක. ඒක අපි ඉස්සෙල්ලා ඉඳන් දන්න characteristic එක. ඒක load characteristic එක ගත්තොත් එහෙම series generator එක තමයි මේ තියෙන්නේ. මේකෙදි internal characteristic එක සහ external characteristic එක මේ විදියට වෙනස් වෙනවා. මෙතන තියෙනවා IA RARS කියන IARF කියන drop එකක්. එතකොට මේ විදියට drop එකක් ඇති වෙනවා. මෙතන අපි ගන්නේ R scalar resistance එක කියලා සාමාන්‍ය series නිසා. එතකොට RS කියන එක මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි IA කියන එක සමාන වෙනවා load current එකට. මෙතන තියෙනවා voltage due to residual flux කියලා. residual කියන්නේ අවශේෂ කියන. එතකොට අවශේෂ කියන එක මම දන්නේ කොහොමද යොදාගන්නේ කියලා. එතකොට residual flux වල නිසා මෙතන voltage එකක් ඇති වෙනවා. මොකද සිංගල් වචන යොදන්න යන්න එපා හැම වෙලාවෙම මම කියන්නේ. මොකද එතකොට අපිමයි අනාථ වෙන්නේ, අපිට වචන නැහැ විස්තර කරගන්න. ඒක නිසා පුළුවන් තරම් ඉංග්‍රීසියෙන් මේ ටික මතක තියාගන්න උත්සාහ කරන්න. එතකොට voltage එක මෙතන තියෙනවා voltage එක residual flux නිසා. එතකොට residual flux නිසා මෙතන voltage එකක් තියෙනවා මේ විදියට. එතකොට මේක තමයි load characteristic එක series generator එකේ. ඒකේ තියෙන characteristic දෙකක්, internal characteristic එක සහ external characteristic එක. saturation වුණාට පස්සේ මේ විදියට ගමන් කරන්න ගන්නවා. magnetization characteristic එක තියෙන්නේ ඒ දෙකම උඩින් මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතන මෙතන තියෙන armature reaction එක නිසා තමයි මෙතන internal characteristic එක අඩු වෙලා තියෙන්නේ. මෙතන අඩු වෙලා තියෙන්නේ IA වාරයක් RA ධන RS කියන drop එක නිසා. එතකොට මේ විදිහට අපිට පුළුවන් load characteristic එක ගන්න series generator එකේ. ඊළඟට load characteristic of DC compound generator. DC compound generator එකට ගියොත් එහෙම මේකෙදි කියන්නේ load current එක නිසා ඇතිවන, දැන් අපි ගත්තොත් එහෙම under compound generator සහ over compound කියලා මේකෙදි අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ under compound, මේ තියෙන්නේ over compound. මේ තියෙන්නේ flat or level compounded generator එකක curve එක. මේ විදියට curve එක යනවා. එතකොට මේ තියෙන්නේ under compound, මේ තියෙන්නේ over compound. අපි under compound කියන්නේ මොකද්ද කියලා බැලුවොත් එහෙම මේකෙදි කියනවා if the drop is the terminal voltage due to load current is higher than the increase of terminal voltage due to flux increase, then we call the machine as the under compound machine කියලා. ඒ කියන්නේ load current එක නිසා ඇතිවන terminal voltage එක, load current එක නිසා, ඒ කියන්නේ මෙතන තියෙනවා load current එක VT අපි ගමු terminal voltage එක. load current එක නිසා ඇතිවන terminal voltage එක, load current එක නිසා ඇතිවන terminal voltage එක VT. load current එක නිසා ඇතිවන terminal voltage drop එක වැඩි වුණොත් එහෙම, හොඳට මතක තියාගන්න, මම මේක තව පාරක් කියන්නම්. load current එක නිසා ඇතිවන terminal voltage එක, voltage drop එක වැඩි වුණොත් එහෙම flux increase එක නිසා ඇතිවන voltage increase එකට වඩා ඒකට අපි කියනවා under compound machine එකක් කියලා. ආයෙත් මම කිව්වොත් එහෙම ඒක හොඳට මතක තියාගන්න. සමහරවිට මේක විභාගයට අහන්න පුළුවන්. load current එක නිසා ඇතිවන terminal voltage drop එක වැඩි වුණොත් එහෙම, load current එක නිසා ඇතිවන terminal voltage drop එක වැඩි වුණොත් එහෙම flux increase එක නිසා ඇතිවන voltage increase එකට වඩා ඒකට අපි කියනවා under compound machine එකක් කියලා.
එතකොට ඕවර් කම්පවුන්ඩ් කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ටර්මිනල් වෝල්ටේජ් එක ලෝඩ් කරන්ට් එක නිසා ඇතිවෙන ටර්මිනල් වෝල්ටේජ් එක අඩු වුණොත් එහෙම ටර්මිනල් වෝල්ටේජ් එක අඩු වුණොත් එහෙම මේක අඩු වෙලා තියෙන්නේ. ඒතර අඩු වුණොත් එහෙම ෆ්ලක්ස් ඉන්ක්‍රීස් එකේදී ෆ්ලක්ස් ඉන්ක්‍රීස් එක නිසා ඇතිවෙන ටර්මිනල් වෝල්ටේජ් එක ඉන්ක්‍රීස් එකට වඩා ඒකට අපි කියනවා ඕවර් කම්පවුන්ඩ් මැෂින් එකක් කියලා. එතකොට මතක තියාගන්න ඕවර් කම්පවුන්ඩ් නම් මේක උඩින් යන්නේ, අන්ඩර් කම්පවුන්ඩ් නම් ඒක පහළින් යන්නේ. එතකොට ෆ්ලැට් එක එහෙම නැත්නම් ලෙවල් කම්පවුන්ඩ් එක මේ විදියට මැදින් මේ විදියට ගමන් කරනවා. එතකොට අන්ඩර් කම්පවුන්ඩ් එක මතක තියාගන්න යටින් යනවා, ඕවර් කම්පවුන්ඩ් එක උඩින් යනවා. එතකොට ඩිෆරන්ෂියල් කම්පවුන්ඩ් එක ගත්තොත් එහෙම මේ විදියට ගිහිල්ලා මෙහෙම එනවා. මේක සාමාන්‍යයෙන් ෂන්ට් එකට සමානයි. අපි ගත්ත ෂන්ට් කැරක්ටරිස්ටික් එකට සමානයි. මේක ගත්තොත් එහෙම සීරීස් එකට සමානයි. මේක ෂන්ට් එකට සමානයි. 100ක් නෙවෙයි, ෂන්ට් එකට සමානයි. මේක සීරීස් එකට සමානයි. මේ දෙන්නේ no load voltage එක E note කියන එක. ටර්මිනල් වෝල්ටේජ් එක මෙතන දීලා තියෙනවා. මෙතන තියෙනවා IL කියන ලෝඩ් කරන්ට් එක. එතකොට ෆුල් ලෝඩ් එක මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදියට. මේක තමයි ෆුල් ලෝඩ් එක. මෙන්න මේ විදියට අපිට ගන්න පුළුවන්. එතන මතක තියාගන්න අන්ඩර් කම්පවුන්ඩ් ජෙනරේටර් සහ ඕවර් කම්පවුන්ඩ් ජෙනරේටර් එක ගැන ඒක විභාගෙට අහන්න ඉඩ තියෙනවා. මේක කියවලා තේරුම් ගන්න බැරි නම් මම කියපු එක ලියාගෙන හොඳට හිතන්න මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. මම ආයෙ පාරක් කියන්න යන්නේ. ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක ආපස්සට නම් ඒක බලා ගන්න. එතකොට ඒක තමයි load characteristic එක DC compound generator එක. එතකොට මේ ටික තමයි අද වීඩියෝ එකේ අපි කතා කරේ. මම හිතනවා අද වීඩියෝ එකෙන් අපි ටිකක් අමාරු ටිකක් තමයි කතා කරේ. මොකද මේකෙදි තියෙන්නේ curves ටිකක් නිසා. මේ තියෙන්නේ curves ගොඩක් අපිට තියෙනවා කතා කරන්න. එතකොට මේ curves ටික අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනේ විභාගෙට આવුවොත් එහෙම අඳින්න. ඒක නිසා මේ ටික හොඳට බලා ගන්න. ඉතින් මේවා තමයි අපිට අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට DC generators වල characteristic අපි මේ විදිහට කතා කරා. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් කරගෙන ආයෙත් ඉක්මනින්ම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.